යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම සදහම් සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම තිසරණ සරණ ගියෝ. සියලු දෙනාටම තෙරුවන් සරණයි පුතේ. තෙරුවන් සරණයි ගුරුමෑණියනි. හොඳයි, අදත් සුපුරුදු විදිහට ඉරිදා සවස විමංශා බෝසත්හඬ YouTube නාලිකාව තුලින් විමංශා ගුරුමෑණියෝ පුතාලට එදිනෙදා ජීවිතේ පීඩා විඳින කායික මානසික පීඩාදියට ආශිර්වාද ලබා දෙන්නයි ගුරුමෑණියෝ සූදානම් වන්නේ. මේ ආශිර්වාද කරන වැඩසටහන තුල කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ජීවිත ගැටලු සඳහා ආශිර්වාද ලබා දීම, ඒ වගේම පෙන් ආශිර්වාදය ලබා දීම සහ ඉදිරිපත් කර ඇති ගුරුමෑණියන්ට එවා ඇති ගැටලුවකට ශ්‍රී සද්ධර්මයට ගැලපෙන පරිදි අවශ්‍ය ධර්ම කරුණු වටහා දීමක් තමයි අනිත් කාරණය. ඉතින් පුතේ යම්කිසි කෙනෙක් අද වැඩසටහනට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවනම් මම ඇත්තටම thumbnail එකේ සඳහන් කරලා නැහැ පෙන් ආශිර්වාදය ගැන. ඒ කොහොම වුණත් යම්කිසි කෙනෙක් අද සම්බන්ධ නම් ඒ කෙනාට පෙන් ආශිර්වාද කරගන්න බෝතලේ සූදානම් කරගෙන නැත්තම් පුතේ තව ටිකක් වෙලා ගන්නවා මම ආශිර්වාද වැඩසටහන පටන් ගන්න. එතෙක් පුළුවන් තමන්ට තමන්ගේ කියන පෙන් එකක් සූදානම් කරගන්න. තව කෙනෙක් වෙනුවෙන් නෙමෙයි, තමන් වෙනුවෙන් ආශිර්වාද කරගන්න පෙන් එකක්. එතකොට මේ පෙන් එක එදිනෙදා ජීවිතේ තමන් පාවිච්චි කරන විදිය. තමන් වතුර බොන්නේ ටැප් එකෙන් නම්, එහෙම නැත්නම් ගුරුලේත්තුවකින් හරි, කලයකින් හරි, එහෙම නැත්නම් ලිඳේ වතුර හරි මොනයන් ආකාරයට තියෙනවා නම් අන්න ඒ වගේ පෙන් එකක් සූදානම් කරගන්න. පෙරලා කියලා විශේෂ දේවල් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ගෙදර වතුර බොන්නේ කොහොමද? අන්නේ ඒ ආකාරයෙන්ම වතුර එකක් තමයි පුතේ බෝතලයකට සූදානම් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක එක කාරණයක්. අනිත් එක තමයි පූර්වාකෘතියක් විදිහට පුතේ නිර්මාංශව සහභාගී වෙන්න කියලා තමයි ගුරුමෑණියෝ නිතරම අවවාද උපදෙස් ලබා දෙන්නේ විමංශා ආශිර්වාද වැඩසටහන් වලට. විශ්වයේ ආශිර්වාදයේ ආධ්‍යාත්මික ආශිර්වාද ගන්නකොට පුතේ අපි නිර්මාංශව තමයි ආශිර්වාද ලබාගත යුත්තේ. ඒක ආධ්‍යාත්මික කාරණයක්. හැබැයි ඒකට අමතරව ගුරුමෑණියෝ කවදත් සිහිපත් කරනවා අපි මස් මාංශ කියලා තව කෙනෙක්ගේ ගන්නේ එයා නොදුන්න දෙයක්. කවුරුත් බෙල්ල කපලා මෙන්න මගේ මස් ටික ගන්න කියලා දීලා නැහැ පුතේ. ඉතින් ඒ නිසා මේ සියලුම සත්වයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සියලුම සත්වයන් දඬුවමට බයයි, මරණයට බයයි. ඉතින් ඒ ගොඩේ අපිත් ඉන්නවා. ඉතින් අපි බය නම් ඒ සත්තු බය නැද්ද? බය නිසානේ නම් පුතේ සත්තු අඬන්නේ අර මරන්න ගෙනියනකොට. කෑ ගහන්නේ. පැනලා දුවන්නේ. පුදුම දේවල් කරනවනේ. ඉතින් ඒ ඇයි මරණ බියට? ඉතින් hina වෙලා කවුරුත් යන කෙනෙක් නැහැනේ පුතේ කිලටීනේට. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ සතාගෙන් අපි ඒ සතාගේ කැමැත්ත අරන් නෙමෙයි පුතේ මේ පෙඟානට එන්නේ. ඒ සතා අකමැත්තෙන් කිසිම කෙනෙක් දෙයිද පුතේ තමන්ගේ ජීවිතේ? නෑනේ. එහෙනම් මේ ලෝකේ යම්කිසි කෙනෙක් අකමැති මොනටද තමන්ගේ පණ දෙන්න? ඒ සතාගේ පණ දීලා නැහැ පුතේ, බලෙන් අරගෙන තියෙනවා. අන්න එහෙම ගත්තා වූ ඒ කියන්නේ නුදුන් දෙයක් අරගෙන තියෙන. ඒ කියන්නේ සොරකමක් වගේ දෙයක්. ඉතින් එතකොට ඒ සොරකම කරලා සොරබඩු පැකට් කරලා තියෙන පුතේ සුපර් මාකට් වල කඩවල වල එල්ලලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒකට මුදලක් නියම කරලා තියෙනවා. මෙන්න අපූර්වට ගිහිල්ලා කට්ටිය ගන්නවා. ගෙනහල්ලා මොකද කරන්නේ? කුණුරාහා දැනෙනවා වෙනුවට පහේ දාලා හදනවා, බෙදලා හදනවා, ඉස්තු හදනවා.
විවිධාකාරයට නෝක තමයි ඇත්ත. කී දෙනෙක් නිර්මාංශ වුණාද කියන එක දන්නේ නැහැ. හේතුව නිර්මාංශ වෙන්න පුතේ කාරණා මං කියලා තින්නේ. අපි පාවට බය වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා යමෙක් සොරක අනුන්ගත්තු දෙයක් අනුන්ගේ දෙයක් අරගන්නව නම් නොකිය ඒක සොරකමටයි වැටෙන්නේ. ඉතින් එතකොට සතාගේ පණ උනත් ගත්තොත් අකමැත්තෙන් ගන්න. එහෙනම් ඒකත් අදත්තා දාණයට වැටෙනවමයි පුතේ. ඒකයි ගුරුමෑණියෝ නිතරම සිහිපත් කරන්නේ. මේකෙන් අපි කවුරු කතා නොකරන්නා වූ සිල්පදයක් බින්දිනවා කියලා. සිල්පද එකක් නෙමෙයි පුතේ පහම බින්දිනවා නිර්මාංශ නැත්නම්. ඉතින් ඒ නිසා ඒක වගකීම තේරුම් ගන්න ඕනේ. හොඳයි. ඉතින් ගුරුමෑණියෝ නිර්මාංශයි. මම පුතාලට නිර්මාංශ වෙන්න කියන්නේ ආධ්‍යාත්මිකව එක පහසුවක් තියෙනවා එක. අනිත් එක තමයි ඒ තුල මෙන්න මේ සිල්පදේ බිඳී යෑමක් වෙලා අපිට පංචශීලයේ පිහිටියෑම ගැටලුවක් තියෙනවා. අනික මෙතෙන්දි බලන්න දිව ඉල්ලනේ දෙන්නේ මේ දෙන්නේ. දිව නැවත නැවත සීපත් කර කර අපිට මතකේ අලුත් කරලා දෙනවා මස්වල රස. බැද්දාම මේ රසයි. කිරට ඉව්වහම මේ රසයි. මිරිසට ඉව්වහම මේ රසයි. මස් සුවඳ කියලා එකක් නහයට එනවා. දිවට රසක් එනවා. ඉතින් එතකොට මේවා මතක් කරලා දෙනකොට ඒක වඩා හොඳයි කියලා හිතන නිසා තමයි නැවත නැවතත් කඩේට යන්නේ. කවදා හරි දවසක තමන්ගේ මනසට අවබෝධයක් ආවොත් මෙන්න මේක නරකයි. එහෙම නැත්නම් ගුරුමෑණියෝ මේ කියපු පානෙවිදී කනට ගියොත් ඇහුනොත් ඇහුණා පමණක් නෙවෙයි. අහලා මනසින් දැනගත්තා. නැවත නැවතත් හිතුවා. හිතලා අපි මොකටද බණ අහන්නේ? දෘෂ්ටිය ඍජු කරගන්න. එහෙනම් කනට ඇහුණනම් මං හිතන්නේ මේ කියලා තියෙන කාරණා ඇති පුතේ නිර්මාංශ වෙන්න. මං හිතන්නේ උඩින් යනවා වගේ යනවා වෙන්නත් ඕනේ. ආශිර්වාදෙට විතරක් සම්බන්ධ වෙන අයට මේක ඇහෙන්නේ නැහැ. කිසි ගැටලුවක් නැහැ. පිනක් තියෙන්න එපා උදෙන් පින් කරන්නත්. ඉතින් ඒ හින්දා අන්න එහෙම කියන්නත් මට හිතෙනවා. මොකද ඒ තරම් විරාගකට හදට දැනෙනවා ඇයි මෙච්චර කියලාත් අහන්නේ නැත්තේ කියලා. ඒක ගැටලුවක් නැහැ. කොයි වෙලේ හරි නිවන් දකින්නවනේ මම ඒක විශ්වාසයිනේ මගේ පුතාලා. ඒ හින්දා ඒක ගැටලුවකුත් නැහැ. ඇයි අපි සරණාගමනේ දෙන්නේ නිවන් දකින්න තාක්කල් නිසා. ඉතින් ඒ නිසා ගුරුමෑණියෝ එක්තරා විදියට හිත හදාගන්න නෑ කවදා හරි දවසක මේගොල්ලන්ට මේක තේරෙයි කියලා. හැබැයි නිර්මාංශ වීම එකම සාධකේ නෙමෙයි. හිටලරුත් නිර්මාංශයි පුතේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව ගැන අපි හිතේ තියාගන්න ඕනේ. දැන් අපි එමු ධර්ම කාරණාවට. දැන් පෑන් ආශිර්වාද කරගන්න බෝතලේ සෝදානම් කරගන්න. ඒ වගේම තමයි ඒ ආශිර්වාද කරගන්නවා අපි පෑන් වලට ඒ වගේම ජීවිතේ ගැටලු වලට. අනිත් කාරණේ තමයි ධර්ම කාරණාවක් ගැන ධර්මානුකූල විග්‍රහයක් කරන එක ගුරුමෑණියෝ. මේ ප්‍රශ්නේ ගැන මම එක්ක සමීපව ඉන්න අය දන්නවනම් මෙන්න මේකත් මම කතා කරන්න අකමැති ප්‍රශ්නයක්. මම වැඩි ගැටෙන ප්‍රශ්න වලට කතා කරන්න කැමති නැහැ. හැබැයි එක්තරා අවස්ථාවක් ආවහම මම හිතනවා මම ගැටෙන්නෙත් නෑ, ඇලෙන්නෙත් නෑ. හැබැයි මේ ප්‍රශ්නේට ධර්මානුකූලව හරිම මධ්‍යස්ථව මේකට උත්තරයක් දිය යුතුයි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු පුතේ. මට ගොඩාක් කියන්න දේවල් තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනි කියලා මම හිතුවා. මෙච්චර කල් මං මගේ අරපු ප්‍රශ්නයක් මේ. මොකද්ද ප්‍රශ්නේ? කෙනෙක් අධර්මෙන් සල්ලි හොයනවා. නොකල යුතු වෙළඳාම් කරලා මුදල් හොයනවා. එහෙම හොයලා ලොකු සල්ලි එකතු කරනවා. හැබැයි ඒ වගේම එයා පුළුවන් තරම් විශාල වෙහෙර විහාර හදනවා, මහ ලොකු පින්කම් කරනවා. එතකොට මේකේ කුසල අකුසල පැත්ත කොහොමද මෑණියෝ විග්‍රහ කරන්නේ කියනවා. දැන් මෑණියෝ වගේ කෙනෙක් කියනවා මස් මාළු කණ්ඩත් එපා පුතේ දෙවෙනි සිල්පදේ බින්දෙනවා. කියන ගුරුමෑණියෝම මේකටත් උත්තරේ දෙන්නේ කොහොමද? ඒ අයට කියනවද ඕගොල්ලෝ කරන වැඩේ හොර වැඩක් කියලා? නෑ පුතේ මං එහෙම කියන්නේ නෑ. ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බැලුවොත් එහෙම නැත්නම් ඊට පසුව වුණත් අදට වුණත් යම්කිසි ලොකු
දෙයක් ශාසනයට කෙරෙනවා නම් අපි කියමු හැම වෙලේම අපි ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙනවා. ඊට ආමිෂේ වගේ එහෙම නැත්නම් යම්කිසි විහාර කර්මාන්ත හරි මොන හරි දෙයක් කරද්දී මේ ලොකු දායකයින්ගේ දායකත්වයත් වටිනවා. ඒක හරි. දැන් එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. දැන් අපි හිතමු විහාරස්ථානයකට මහා විශාල මේ උදාහරණයක්. මං ඒකට ඒ උදාහරණේ ගන්නේ ඒ උදාහරණෙන් මේක පැහැදිලි කරන එක ලේසි නිසා. නැත්තම් මං ඒක විවේචනය කරන්න බලාපොරොත්තු වෙයි කියලා කිසි කෙනෙක් හිතන්න එපා. මොකද මං ඒව කරන්නේ නැති නිසා. අපි හිතමු යම්කිසි විහාරයක චෛත්‍යයක් ඉදි කරන්න තියෙනවා. අපි හිතමු කවුරු හරි චූඩාමාණික්කේ බාර ගන්නවා, කොත් කැරැල්ල බාර ගන්නවා අර පිත්තල පාටේ එක හදන්න. එහෙම නැත්තම් චෛත්‍ය සම්පූර්ණයෙන්ම හදලා දෙනවා. අන්නේ ආදී විදිහට මේක බාර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් රන් වැටක් හදලා පූජා කරනවා වගේ දෙයක් වුණාම ඒ කරන්න බාර ගන්න. ආදී වගේ අවස්ථා වෙනකොට ඇත්තටම පුතේ මුදල් තියෙන දායකෙක් විතරයි ඒ දේ කරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි හිතනවා නම් නෑ මං ගෙයක් ගානේ ගිහිල්ලා සල්ලි එකතු කරලා මම මේක කරනවා කියන. හරි මාගේ අදහස. ගුරුමෑණියෝ හරිම කැමති වෙනවා. මොකද මහා පිරිසකගේ දායකත්වයේ හැදෙනවා. එහෙම කරලා මේක කරන්න උත්සාහ කරනවා කියමු. සෑහෙන කාලෙකුත් ගත වෙනවා. සෑහෙන මහන්සියකුත් වෙන්න වෙනවා. ඕනනම් ඉස්සර ඉස්කෝලේ යන කාලේ තිබුණා වගේ කොටු පුරවන්නත් පුළුවන්. මේ ආදී නොයෙකුත් උපක්‍රම කරන්න පුළුවන්. මෙහෙම කියන ASCII ඒක දායකයෙක් ඉදිරිපත් වෙනවා. මම මේක හදලා දෙන්නම්. මේක හදලා දෙනවා. අහවල් දවසට කඩිනේදී විවෘත කරන්න පළවෙනි පූජාව තියන්න කියලා ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙසක් පෝය වෙනකොට කියලා නිමිත්තක් තියාගෙන එදාට ඉදිරිපත් වෙන්නත් පුළුවන්. මුදල් යහමින් තියෙන දායකයට ඒක කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම පිරිස් බලයද ඒව යෙදවීමේ හැකියාවද ඕන එකක් තියෙනවා. සාමාන්‍යයෙන් නැති කෙනාට වඩා. ඉතින් ඒ නිසා අපිට ඒකට ඉඩ දෙන්න හැකියි. මේකේ දැන් අපි බලන්න ඕනි මේ වාක්‍යය. මොකද්ද? විහාරේ පන්සලට අවශ්‍ය එක කොටසක් එයා කරලා දෙනවා. මොකද්ද? චෛත්‍යයක් සාදා නිම කර ශාසනයට පූජා කරනවා. අන්න ඒ කාර්යයෙන් චෛත්‍යයක් සාදලා නිම කරලා ශාසනයට පූජා කරනවා කියන වාක්‍යය ගත්තාම හරිම පිං ඇති කාර්යයක්. ඒ කාර්යය තුල ඥාව් ඥාව් කිව්වේ නෑ පුතේ. සත්තු මුකුත් නෑ. plain and simple හරි පිංකම කරා. හැමෝම සාදු කිව්ව චෛත්‍ය ශාසනයට පූජා කරනකොට මහා බෙර සද්දයක් මැද්ද ලොකු විශාල පූජාවල් කරන ශාසනයට පූජා කරා මේ මහා විශාල පිනක්. ඒක හරි. දැන් ඉතින් ඒ කොටසට පින් රැස් වෙනවනේ පුතේ. ඒක හරි. දැන් අපි හිතමු ඕක දිහා බලන් හිටපු යම් කිසි කෙනෙක් මුදලක් වියදම් කරන්න බැරි කෙනෙක් හිතනවා අනේ මට කවදාකවත් මේක නම් මේ ආත්මේ හදලා නිම කරන්න බෑ. මට කවදාකවත් කරගන්න බැරි පිනක්. ඒ වුණාට එයා කරපු පින මං කරා හා සමානයි වගේ කියලා හිතලා සාදු සාදු කියනවා කියමු. සමහර විට අර විහාරේ චෛත්‍ය හදලා පූජා කරපු කෙනාටත් වඩා මේ කෙනාට පින් රැස් වෙන්න පුළුවන්. උදාහරණයක් තමයි අනේපිඩු සිටුතුමා ජේතවනාරාමේ මුළු බිම කහවණු අතුරලා මිලට ගන්නවා ජේතවන කුමාරයාගෙන්. අරගෙන ජේතවනාරාමයේ හදලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඔය පින්කමට සහභාගී වෙච්ච සාදු කියපු දුප්පත් මිනිස්සෙක් හිඟන මිනිස්සෙක්. ඒ මිනිස්සයා මහා සාර මහ ලොකු පිනක් රැස් කරගත්තා. ඒ අරකට සාදු කියලා. ඒ බින අනුමෝදන් වෙලා පුතේ. ඉතින් ඒ වගේ මේකටත් වන්න බලන්න මං එකින් එකට යන්නේ. මේ පින්කම යමෙකුට කරන්න මුදල් නැති එක්කෙනෙක්
මේ පින්කම කරන්න කියලා ඒක දිහා දැකලා ඒක කරන දිහා දැකලා සතුටු වෙනවා. සමහරක් වෙලාවට මේකට මුදල් වියදම් කරපු දායකයාට වඩා මේ මිනිස්සයා සතයක්වත් නැතුව පිනක් කරගෙන ඉවරයි. දැන් ඔය අතරේ තවත් කෙනෙක් ඉන්නවා මේ විහාරේ මේ හදන චෛත්‍ය හදනකොට මේකට දොස් කියන්න පුළුවන්. පන්සල් වල මේව කර කර ඉන්නවා කියලා. ඒව කර කර ඉන්නවා මිනිසුන්ට අපි හිතමු මේ මම ගන්න උදාහරණයක් මිසක් ඇත්ත කතාවක් නෙමෙයි. අපි හිතමු කෙනෙක් හිතනවා කියලා මේව හද ඉන්නේ මේ කාලේ මේ සල්ලි වියදම් කරා නම් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න කියලා මේ මෙහෙම කරන දේවල් දිනනවා සමාජයේ. කෙනෙක් කියන්න පුළුවන් ඒක. දැන් එයාට අමතක වෙනවා ගෙවල් හදන එකත් පිනක් තමයි. හැබැයි චෛත්‍ය හදන එකත් පිනක්. දැන් කෙනෙක් චෛත්‍ය හදනකොට ඒක හොඳ නෑ කියලා විවේචනය කළා මෙහෙම කියනකොට මෙතන සිද්ධ වෙන්නේ ලොකු මහ විශාල අකුසලයක්. එහෙම කරපු කෙනෙක් ඉන්නවා අපි අහලා තියෙනවා ලකුණ්ඩ බද්දිය. ලකුණ්ඩ බද්දිය මට මතක හැටියට නම් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අර චෛත්‍යයක් හදනකොට නෑ ඕක තව ටිකක් කොට වෙන්න ඕනේ තව ටිකක් කොට වෙන්න ඕනේ කියලා මේ උසර දිවිච්ච චෛත්‍ය එන්න කොට කරලා අන්තිමට ලකුණ්ඩ බද්දිය මේ ගෞතම බුද්ධ ශාසනේ කොට මිනිස්සෙක් වුණා. ඒක විපාකයක් විදිහට. ඉතින් එතකොට අර චෛත්‍ය දැන් මේ මම ගන්න උදාහරණේ චෛත්‍ය හදනකොට ඒක බලන් ඉඳලා කෙනෙක් ඒක විවේචනය කරන්න පුළුවන්. අනේ මීට වඩා හොඳයි මේක විකුණ මේ කරන්නේ නැතුව දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දුන්නනක් කියලා. පුතේ දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දෙන එකත් පිනක්. නැති ඉන්න වහලක් නැති කෙනෙක් ඒකත් පිනක්. හැබැයි චෛත්‍ය හදන එකත් පිනක්. හැබැයි කොතනකවත් මේ දෙකේ කිසිම තැනක සංසන්දනයක් කරන්න බෑ. ඇයි ඒ හේතුව මේ පිනට වඩා අර පින වැඩි කියන. අපිට එක දෙයක් තියෙනවා. නොපෙනෙන දේවල් නෙමෙයි. දැන් අපිට කීයද හැකි රුපියල් 100ට වඩා රුපියල් 20 අඩුයි. මේ පෙනුමට පේන දේවල්. හැබැයි නොපෙනෙන ලෝකේ මේ යම් කිසි කෙනෙක් පිනක් කරාම ඒ පිනේ ප්‍රමාණය මෙන්න මෙතකයි කියලා කියන්න බෑ. මේකට මිම්මක් තියන්න බෑ. එකම දැනක් තියෙනවා පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර දන් දෙනකොට කියන කතාව. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට දෙනවට වඩා පිනක් විහාර කර්මාන්තයක් කරන එක ඊටත් වඩා පිනක් මෙච්චර ප්‍රමාණයක් මෛත්‍රී භාවනාව කරන එක ඊටත් වඩා මෙච්චර ප්‍රමාණයක් අනිත්‍ය භාවනාව මෙනෙහි කරන එක කියලා එතන අපිට ප්‍රමාණ කියලා තියෙනවා. ඉතින් ඒ හැර වෙන තැනක නැහැ. එතකොට දැන් බලන්න මේ විහාර කර්මාන්තවල එක කොටසක් තමයි. ඉතින් එතකොට මොකද වෙන්නේ මේ පින පව ගැන දන්න කෙනා ඒ පිනට වඩා මේ පින ලොකුයි කියලා කවදාකවත් මට්ටම් මනින්න යන්නේ නැහැ. අර පිනට සාදු කියනවා මේ පිනට සාදු කියනවා. ඒක කරන කෙනාගේ ඒවැහ තියෙන මිතියානු. දැන් අපි යමු විහාර කර්මාන්තය කරපු මහත්තයා ගාවට හරි මේ දායකයා ගාවට. හරි. දැන් අපි බලමු දැන් මේ විහාර මෙච්චර ශාසනයට පූජා කරා මෙච්චර ආරාම මේ ලොකු චෛත්‍යයක් හදලා. දැන් එයා ගාව ඇති වෙන්න සල්ලි තියෙනවා. දැන් කොහොමද සල්ලි උපයෝගන තියෙන්නේ? සල්ලි උපයෝගන තියෙන්නේ අපි හිතමු මහ විශාල ආකාරයේ නොකල යුතු වෙළඳාම් වලින් එකක් කරලා. එහෙම නැත්නම් ලොකු අපරාධයක් කරලා ඒ සල්ලි ලබාගෙන තියෙන්නේ. මොකක් හරි විශාල හොරකමක් කරලා. ආදී විදිහට මෙහෙම කරපු ක්‍රියාවක් මේකේ තියෙනවා. දැන් ඒ ක්‍රියාව එකක්. කිලුටු ආකාරයට මුදල් ඉපයීම එක ක්‍රියාවක්. මුදල් යොදවලා විහාර කර්මාන්තය කරා කියන එක තව විපාකයක්. මේකට දෙන්නේ විපාක දෙකක් පුතේ. මතක තියාගන්න. මේකට දෙන්නේ දෙආකාර වූ විපාකයක්. හැබැයි අර විහාර කර්මාන්තය කරපු එකෙන් මේසා විශාල විපාකයක් වහන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේට උත්තර දෙත හැකියි.
ඒ වගේම තමයි මේ සල්ලි වලින් ඒක ලොකු චෛත්‍යයක් හදලා වැහු පූජා කරොත් මේ කරපු අකුසලේ වහන්න පුළුවන්ද කියන එක ආයි බුදුහාමුදුරන්ගෙන් අහන්න. ඒ ඇහුවත් නැතත් පුතේ කිලුටු සිතින් එහෙම නැත්නම් නොකල යුතු දෙයකින් මුදල් හම්බ කරනවා නම් ඒක පිනක්ද පවද්ද කියලා මේ ඕන චූටි ළමයිගෙන් එහෙමත් දන්නවා. චෛත්‍යයක් හැදුවොත් ඒකේ පින ලැබෙනවද නැද්ද කියන එක ඒත් ඕන කෙනෙකුට තේරෙනවා. හැබැයි ඔය එකකටවත් ඇඟිල්ල දික් කරලා පිටින් ඉන්න අපි ඒකට සම්බන්ධ නැති අපි අර මුදල් මෙහෙම මුදල් අපි හිතමු යා හොරකම් කරලා මොකක් හරි දෙයක් ලොකු හොරකමක් කරලා එහෙම නැත්නම් මොකක් හරි ලොකු මද්ද්‍රව්‍ය වෙනදාමක් කරලා හෝ ඒකෙන් උපයාගත්ත මුදලක් කියලා අපි එකපාරට මේ මිනිස්සයව තීරණය කරන්න යනකොට පුතේ අපි නොදනුවත්වම අපේ හිත තුළ කුමක් හෝ සියුම් වූ දේශසහගත හිතවිල්ලක් ඇති වෙනවා. අපි කැමති ඔය වගේ මිනිස්සෙක් විහාර කර්මාන්ත කරනවට වඩා ඔය වගේ මිනිස්සෙක්ට දඬුවම් හම්බ වෙනවා. මේක ඇතුලේ තියෙනා වූ හිසියුම් කොටසකුත් තියෙනවා හිතේ. මේ හිතේ තියෙන වංචනික ස්වභාවයන්. ඉතින් එතකොට මේ එකම චෛත්‍ය හැදීම තුළ මේ මිනිස්සෙක් සල්ලි හොයාගත්ත හැටි, ඒ මිනිස්සයා ඔය කරපු ඔය හදාගත්තු සල්ලි ටිකෙන් චෛත්‍යයක් හදනවා නම් ඒකට සාදු සාදු කියන්නේ නැතුව ඒක ඒ සල්ලි හොයාගත්ත විදිහට ඒ මිනිස්සයාට දඬුවමක් හම්බ වෙනවා නම් ඒ කෙරෙහි ඇතිවෙනා වූ සියුම් අකුසල සිතිවිලි තත්වයන් සියුම් සතුටක් මේ මිනිස්සයා කරපු එකට හොඳ වැඩේ කියලා කියන කට්ටියක් ඉන්නේ. දඬුවමක් හම්බෙන්නේ නැත්නම් මෙහෙම කරන මිනිස්සුන්ට ඇයි දඬුවම් හම්බෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්න කරන්නේ මේවා අකුසල සිතිවිලි. එයා වැරද්ද කරන්නේ පුතේ නොදැන නෙවෙයි. ඔය වැරදි කරන ලොකු අය වැරදි කරන්නේ නොදැන නෙවෙයි. ඒකනේ හොරෙන් කරන්නේ පුතේ. නීතියක් තියෙනවා. සම්මත නීතියට නැතුව හැංගිලා කරනවා කියන්නේ දන්න නිසා. ඉතින් ඒ නිසා ඒක එයාගේ සීමාවේ. අපිට ධර්මයේ දන්න අයට වගකීමක් තියෙනවා. ඒකට ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපේ පාඩුවේ ඉන්න. එහෙම නැත්නම් අපි ඒව විවේචනය කරන්නේ නැහැ. අපි ඒව කරන්නේත් නැහැ. අර ඒ සම්බන්ධව අපි විවිධ අදහස් කීම තුළ අපි හිතනවා නම් ඒ මිනිස්සයා චෛත්‍යයක් හදලා සාදු සාදු කියනවට වඩා ඒ මිනිස්සයා හම්බ කරපු ඒ මුදලින් ඒ මිනිස්සයාට මේ ඔය සල්ලි හොයාගත්ත හැටි වලට දඬුවමක් හම්බ වෙනවා නම් සියුම් වූ සතුටක් ඇති වෙන්න පුළුවන් අර චෛත්‍යයට සාදු සාදු කියනවට වඩා. චෛත්‍යයට සාදු සාදු කියන්නේ මහා උසස් මනසක් තියෙන මිනිසෙක්. ඉතින් අන්න ඒ නිසා මේ සිතිවිලි වලට අපි පුතේ අපිට ඒ මිනිස්සයා අපි හිතමු යමෙක් හොරකම් කළා හරි සල්ලි රඳනවා. එයාට හැබැයි මේ විදිහට එයා ලොකු ගෙවල් දොරවල් අරගන්න පුළුවන්, හදන්න පුළුවන්, ඒ වගේම සැප වාහනවල යන්න පුළුවන්, උසස් මට්ටමේ අය ආශ්‍රය කරන්න පුළුවන්. මේ ඔක්කොම එයාගේ පෙර කරපු පින්වල විපාක. නැත්තම් ඌව රඳන්නේ නැහැ. නැත්තම් කරපු හැටි අහු වෙනවා. ඒවා අහුවෙන්න හරි ඒවා විපාක විඳින්න හරි පුතේ කල්යන්නේ මෙයාට අර ලැබෙච්ච දේවල යම්කිසි පිනක් භුක්ති විඳින්න තියෙන නිසා. එතකොට අපි ගරහන්න හදන්නේ මොකද්ද? තව කෙනෙක්ගේ පිනකටයි අපි ඇඟිල්ල දික් කරන්න හදන්නේ. ඒ නිසා මතක තියාගන්න යම්කිසි කෙනෙකුගේ පිනට අපි ඇඟිල්ල දික් කරලා ඒ තුල ද්වේෂාගත සිතුවිලි ඇති කරගන්නවනේ. යම්කිසි කෙනෙක් මෙයාට තාම දඬුවමක් හරියමන් දඬුවමක් හම්බුන්නේ නැහැ කියලා අපි හිතනවනේ. ඒ ඔක්කොම වැටෙන්නේ පුතේ අකුසල පක්ෂයට. හරිනම් මේවට දඬුවම් හම්බ වෙන්න ඕනේ කියලා අපි වචන ප්‍රකාශ කරනවා නම් ඒවත් ඔක්කොම අකුසල සිතිවිලි. එහෙම නැත්නම් අපි පහර එල්ල කරනවා නම් මෙහෙම ඒව කරනවා එහෙම අයටමයි හරියන්නේ කියලා අපි මේව කරනවා නම් ඒවත් නරක සිතිවිලි. ඒ ද්වේෂසහගත සිතිවිලි. ඉතින් ඒ නිසා පුතේ මේ සමාජය තුළ මේ දකින තව කෙනෙක්ගේ පිනක විපාකයකට තව කෙනෙක් ලස්සනට අඳිනවනම් ලස්සන ගේක ඉන්නවනම් ලස්සන කාර් එකක යනවනම් අපිට කමටහනක් තියෙන පුතේ මොකද්ද? එයාට ලැබිලා තියෙන පිනක විපාකයක්. අපිට එයාගේ හම්බ කරන විදිය එහෙම නැත්නම් එයාගේ අපි තව කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඔහොම හිටියට ඉස්සර මෙහෙමයි. ඇයි මේ වචනේ මේ විදිහට පාවිච්චි කරන්නේ? සිතේ ඇතිවෙච්චා වූ ඊතා සියුම් වූ අපි කෙනෙක්ගේ හොඳ කියනෝ නෙමෙයි එකපාරටම කියවේ
ආයා ඉස්සර මෙහෙමයි මෙන්න මෙහෙමයි එයා ওই තත්ත්වයට ආවේ කියයි. මොනවාද පුතේ මේ ඔක්කොම යටතේ තියෙන්නේ? ඊර්ෂ්‍යා සාගත ඊතා සියුම් වූ පෙනෙන පිට නොපෙනෙන ඊර්ෂ්‍යා සාගත සිතුවිලි. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ එක සංසිද්ධියක් වටා මම ගොඩක් දේවල් කතා කරා. මේක තුල අපිම තීරණය කරන්න ඕනි මේ වයින් පිනක් සිද්ධ වෙනවද පවක් සිද්ධ වෙනවද කියලා. අපි ඒ ක්‍රියාව විතරයි අපි තීරණය කරන්නේ. ඒ ක්‍රියාවට ඒ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මතක තියාගන්න යම් කිසි කෙනෙක් සොරකම් කරා නම් මම මේ ධර්ම අනුකූල විග්‍රහය කරන්නේ ඒකට විපාකය ලැබෙනවා. යම් කිසි කෙනෙක් තමන් අත වූ මුදලින් යම් කිසි පිනක් කරා නම් ඒකට විපාකයක් එයාට ලැබෙනවා. හැබැයි මතක තියාගන්න පුතාලා දැකලා ඇති ඔය කොහිල එහෙම කපපු වෙලාවට කවුරුත් දන්නවනේ කොහිල කියලා එළවලුවක් තියෙනවනේ. ඔය කොහිල කැපුවාම මේ නූල් වල ඇලිලා නූල් වගේ තියෙන ඔය කොහිල නූල් ඇදිලා එනවා. ඒ එකක් ගත්තාම එක කෑල්ලක් ඇල්ලුවාම අරගන්නකොට තව ඒවත් ඒකට ඇමිනියමින් එනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් මහා විශාල විහාර කර්මාන්තයක් කරා කියලා. ඒ කරනවත් එක්කම ඒකත් එක්කම අර ඒවා උපයෝගත්තු සල්ලි වලට තියෙන විපාකෙත් එනවා. හැබැයි අපි කවුරුත් නෙමෙයි පුතේ ඒක ගැන තීන්දුව දෙන්න. මතක තියාගන්න අපි මහ ලොක්කෝ නෙවෙයි. අපි කවුද අපි ජජ් කරන්න තව කෙනෙක්ගේ පිනක් පවා. එහෙම ඒක කරන්න යන්න එපා කවදාකවත්. අපි හැම වෙලේම පිනක් කරනවා නම් අපි උත්සාහ කරන්න ඕනේ ඒකට සාදු කියලා අනුමත කරන්න. යම් කිසි කෙනෙක් සැපට වාහනයක යනවා නම් අපි ඒක අනුමත කරන්න ඕනේ. එයා ඒ භුක්ති විඳින්නේ සැප. යම් කිසි ලස්සන කෙනෙක් දැක්කොත් එහෙම අපෝ මෙයා ලස්සන වෙලා තියෙන මේකප් කරලා. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ගහලා. අපිට ඒක අදාළ නැහැ. ලස්සන නම් ලස්සන දෙයට ලස්සනයි කියලා ඒක අගය කරන්න වෙන එකත් පිනක් ඇත්තටම. Tamanට කරන්න පුළුවන් වෙනවා නම් Taman තේරුම් ගන්නවා තමා තුළ තියෙනවා කියලා අනිත් අය ලස්සනයි කියලා කියන්න පුළුවන් ලස්සන හැඟීමක් Taman තියෙනවා. එහෙම කියන්න පුළුවන් ලස්සන මිනිස්සෙක් තමා කියලා හැඟෙන්න ඕනේ. අන්න ඒ වගේ පුතේ මේක තුළ ධර්මානුකූලව තියෙන විග්‍රහය මම ওই පැත්තටයි පෙරලන්නේ. අපිට ඇත්තටම අදාළද තව කෙනෙක් සැපට ඉන්නවා කියන එක? අදාළයි. ඇයි අපිට ඒක පින් ඇහෙන් බලන්න පුළුවන් මේ මිනිස්සයා කොච්චර දෙයක්ද මේ සැපක විපාකයන් විඳින්නේ කියලා අපිට ඒක පිනට හරව ගන්න පුළුවන්. අපිට පුළුවන් ඒකම පවට හරව ගන්න. එයා ඔය කරාට ඔය හම්බ කරලා තින්නේ මෙහෙමයි කියලා අපිට කිව්ව හැටි මෙතන එන්නේ මොකද ඊර්ෂ්‍යා සාගත හැඟීම. ඉතින් යම් කිසි එකම නිමිත්තට අපිට පුළුවන් පිනක් කරගන්නත් පවක් කරගන්න. පුතේ යම් කිසි කෙනෙක් පිනක් භුක්ති විඳිනවා නම් යම් කිසි කෙනෙක් සැප භුක්ති විඳිනවා නම් ඒක පිනක විපාකයක්ම තමයි. අපිටත් තියෙන්නේ ඒක යථාර්ථවාදීව පිනක විපාකයක් කියලා දකින්න. දේවදූත සූත්‍රයේ තියෙනවා දේවදූත සූත්‍රයේ යමරජුරු අහන කතන්දර තියෙනවා. ප්‍රශ්න 5ක් තියෙනවා. එයින් එක ප්‍රශ්නයක් තියෙනවා දඬුවමට විපාක විඳින කෙනෙක් දැකලා තියෙනවද කියලා අහනවා. ඉතින් එතකොට එතන කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් කරලා ඒකේ විපාකයක් විඳිනවද කියලා. අපිට යම් කිසි අපි හිතමු හිඟන මිනිස්සෙක් දැක්ක කියලා. එයා මේ දැක්කහම අපිට මේ හිඟන මිනිස්සු මෙහෙමයි ලොකු ගෙවල් හදලා තියෙනවා. එහෙම නැත්නම් මේ කරන්නේ හම්බ කරන්නේ මේක රස්සාවක් කරගෙන ආදී වශයෙන් මෙයා මේව කරලා ඩ්‍රග් ගහයි ඒවා අපිට අදාළ නැහැ. අපිට මේ මිනිස්සයා දැක්ක හැටි අපිට එකපාරට හිතෙන්න තියෙන්නේ මට අද පිනක් කරගන්න කෙනෙක් ඇවිල්ලා. එහෙම නැත්නම් අපිට හිතද හැකි එයා මට පාඩමක් උගන්වනවා. මොකක්ද උගන්වන පාඩම? එයා සංසාරේ දැන් මොකක් හරි ලොකු අකුසලයක් කරලා තියෙන. ඒ නිසා තමයි එයා එක එක්කෙනාට අතපාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි එයාට ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න පින නැහැ. එයා මොකක් හරි ලොකු අකුසලයක් කරන ආදී වශයෙන් කර්ම විග්‍රහයක් කරලා Tamanට පිනක් කරගන්න අවස්ථාව සලස්ව ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය විග්‍රහය තුළ විවිධාකාරයේ පණිවිඩ රාශියක් කිව්වා. මගේ පුතාලටත් එදිනෙදා පරිසරයේ තේරුම් ගන්න. මේවා අභ්‍යාස පුතේ. පින පව කියන එකට මහා ලොකු අභිධර්මයේ චිත්තචෛසික රූප නිබ්බාන කියලා ඕවා ඉගෙන ගන්න එක තුළ ඊට සියුම් වශයෙන් සිත අපේ කොටස් විග්‍රහ කරනවා. හැබැයි ඊට වඩා ප්‍රකටව එදිනෙදා ජීවිතේ තමන් ගත කරනකොට අන්න ඔය කියන දේවල් මේ ප්‍රායෝගික කොටස් වලින් පුතාලට තේරුම් ගත හැකි. අරකේ ඊටාන් සියුම් කටපාඩම් කරගන්න අමාරු දිවලු කෙනෝ වගේ වචන වලට කියනවට වඩා. ඒකෙන් අදහස් වෙන්නේ අභිධර්මයේ එපා කියන එක නෙමෙයි මම කියන්නේ පුතේ. මේ වගේ දෙයක් තේරුම් ගන්න අවශ්‍යයි අපිට
ඇයි ඒ හේතුව අපි ලොකු දේවල් කරන්න ඉස්සෙල්ලා මේ සියුම් වූ කොටස් අපි තේරුම් ගත යුතුයි. එදිනෙදා ජීවිතයේ තුලම අපිට පින් රැස් කරගන්න ආකාරයත් පව් නොකර ඉන්න ආකාරයත් අපි තේරුම් ගත්තොත් මේ ගමනේ සෑහෙන කොටසක් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේම පින් ගොඩාක් රැස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ පින එපා කියලා නැහැ. පිනට ගරහලා නැහැ. ඒ වගේම මතක තියාගන්න පුතේ සැපට ගරහලත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක නැති කිරීම, දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය මිස සැප නැති කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒක අපිට තේරුම් ගත හැකි. සැප නැවත නැවතත් ලැබීම නොලැබීම අපිට දුකක් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි සැප භුක්ති විඳින්න ඕනේ. පින භුක්ති විඳින්න ඕනේ. අපි නැත්තම් ඒක ලොකු විශ්වයට කරන ලොකු අසාධාරණයක්. ඉතින් ඒ කොටස ගැන විවාදයක් තිබුණොත් ඒක ගැන මට වෙනත් වෙලාවක කියලා දෙන්න පුළුවන් නිසා පුතේ අනිත් අය මේ දේවල් කරනවා ආරයා හොරකම් කරලා මේක කරනවා මෙයා මෙහෙම කරනවා කියන එකට කිසිදාට හුරේ තියන්න යන්නත් එපා හාහෝ තියන්න යන්නත් එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ අකුසල පක්ෂය වැඩි වෙනවා මිසක් අපිට එකතු වෙන දෙයක් නෑ පුතේ. අපි මතක තියාගන්න සංසාරේ අපි කරපු කුසල අකුසල ක්‍රියාවල විපාක තමයි අද දවසේ ගෙවන්නේ. කාටවත් අපේ ඒක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කෙරෙන්න තිබුණා. ඒ බුදුහාමුදුරන්. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ තේරුම් කරලා දෙන විදිහට නම් පුතේ අපිට කරන්න තියෙන්නේ අකුසලයට හුරේ නැතුව ඒ තුලින් ධර්ම අවබෝධය කරන්න කියන එකයි මම පුතාලට සිහිපත් කරන්න. ඉතින් ඒ නිසා මම හිතනවා කිසි කෙනෙකුට මම පහර ගැහිල්ලක් නැහැ මේක තුල. තමන් කොහොමද තමන්ගේ සිහිය හසුරව ගන්න. එහෙම නැත්නම් තමන්ගේ සිතවිලි හසුරව ගන්න කියන එකයි මම කියලා දීලා තියෙන්නේ. අනුන්ගේ පින දැකලා ඒකට ගරහන්නවත්, පව දැකලා සතුටු වෙන්නවත්, හොඳ වැඩේ පුදුම මේ කියලාවත් මෙච්චර අපරාධ කරලා ඇයි තාම දඬුවමක් නැත්තේ අදටත් හොඳට ඉන්නවනේ කියලා අපිට අදාළ නැහැ. ඒ වැරදි කරපු කෙනා කරලා ඇති. එයා නොදැන නෙමෙයි කරන්නේ පුතේ. එයාගේ යටිහිත ඒකට විපාක දෙයි. අපි ඒකට එක්කහුව වෙන්න එපා පුතේ. හැබැයි මිනිස්සු විදිහට එහෙම හිතෙන්න පුළුවන්. පීඩාවෙන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඒකම ඊළඟ සිතිවිල්ලත් හිතන්න අද දවසේත් මම විපාක විඳින්නේ పూర్වේ කරපු එකට මම තව මේකට එකතු කරගන්නේ නෑ කියන හිතත් අපි එකතු කරගන්න ඕන. හොඳයි. ඉතින් ධර්ම කාරණාව මම හිතන්නේ ගොඩාක්ම චුට්ටක් දුර ගියත් මම හිතනවා මේක හුඟක්ම එදිනෙදා ජීවිතේට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම එදිනෙදා ජීවිතේ අපි ඇති කරගන්නා වූ ගැටලු තුල කය වචනයේ දෙක ගැටලුවක් ඇති නොවන විදිහට හසුරව ගන්න මම මේ කියලා දීපු ටිකත් උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අද දවසේ ජීවිත ගැටලු සඳහා ආශිර්වාද කරන්න මං පුතාලව තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්න ඕනේ. කවද තාක්කල්ද නිවන් දකින්න තාක්කල් තමයි තිසරණ සරණ යවන්නේ පුතාලව. ඒක එකක්. ඒ වගේම තමයි ආටනාටිය සූත්‍රයට අනුව මේ නොපෙනෙන ශක්තියින් ධර්ම මාර්ගයේ යන අයට නොපෙන්න පහත් ආත්ම ධර්ම මාර්ගය යනට බාධා කරනවා. ඒ වගේම නොපෙන්න බලපෑම් තියෙනවා නම් අපි පංචශීලයේ පිහිටවනවට තිසරණ සහිත පංචශීලයේ පිහිටවනවට ඒ අය අකමැති. මොකද ඒ අයට ඉවත් වෙන්න සිද්ධ වෙන නිසා. ඉතින් ඒ නිසා ඒ ආදී වූ කරුණු හේතුවෙන් අපි සෑම විටම සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටිනවා පුතේ. පුරත්තිමේන දතරට්ටෝ දක්ඛිනේන විරුල්ලකෝ ආදී ගාතාව. ඒ ගාතාව තියෙන්නේ විමංශා අපි කියන පේජ් එකේ. එහෙම නැත්නම් විමංශා බෝසත් හඬ කියන පේජ් එකේ. ඒකෙන් මේ ගාතාව හොයාගන්න පුළුවන්. දැන් අපි වන්දනා කරනකොට නොදන්න අය වෙනුවෙන් තේ යන්න යොදමින් දෙවතාවක් අපි කියමු. ඊළඟ කාරණේ තමයි අපි සරණාගමනයේදී බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ආදී වූ ආකාරයට බුදුරජාණන් වහන්සේ තෙවරක් සරණ යාම නෙමෙයි අපි කරන්නේ. අපි නිවන් දකින්න තාක්කල් බුදුන් සරණ යනවා. ඒ වගේම නිවන් දකින්න තාක්කල් ධර්මයේ සරණ යනවා. නිවන් දකින්න තාක්කල් අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ සරණ යනවා කියලා අපි සරණාගමනයේ වෙනසක් ඇති කරනවා. ඒකට අදාළ කරුණු යම් කිසි කෙනෙකුට ඕනි නම් පටිච්චසමුප්පාදයට එක්කලා සම්පාත කරලා ගලපලා බලන්න. එතකොට තේරෙයි මේ සරණාගමනයේ වඩා තියෙන වැදගත්කම.
ඊළඟ කාරණේ තමයි පන්සිල් සමාදන් වෙනකොට සෑම සිල්පදයක් පාසාම සාදු කියන්න. යම් කිසි වෙලාවක අපි අතින් මේ සිල්පදේ බිඳුනද අපිට මේ මොහොතේම සමාදන් වෙලා නැවත පංචශීලයේ පිහිටවන්න පුළුවන්. නිතර සීලය ආරක්ෂා කරන කෙනෙකුට ඊට විශාල ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඉතින් ඒක ධර්මානුකූල විග්‍රහයක් පසු කාලීනව සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණා සිහිපත් කරමින් මම හිතනවා මේ වෙනකොට පෑන් බෝතලේ සූදානම් කරන් ඇති කියලා. දැන් අපි තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්න අපි සූදානම් වෙමු. පෑන් බෝතලේ එහෙම පල්සක තියලා මතක තියාගන්න සරණාගමනේ යෙදෙනකොට ආශිර්වාද ලබා ගන්නකොට සෑම විටම කකුල් යටිපතුල් දෙක පොළවේ හොඳට ගෑවෙන විදිහට ෆ්ලැට්ව තියාගන්න පුතේ. ඒ ආශිර්වාදය ලැබීමේදී ඒක පහසුවක් වෙන නිසා. ඊට අමතරව ඊටමත් පහසුවට ඉන්න අමාරුවෙන් බිම ඉඳගෙන Tamanට අපහසු නම් ඉඳ ගන්න පුළුවන් පහසු ස්ථානයක ඉන්න කකුල් දෙක හොඳට බිම තියාගන්න පුළුවන් වෙන විදිහට. ඒ කාරණාව සිහිපත් කරනවා. පෑන් බෝතලේ සූදානම්. දැන් අපිට තියෙන්නේ ආශිර්වාද ලබන්න තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න. අපි සීලමු දෙනා එකතුව ගාත කියමු. යම් කිසි අවස්ථාවක මා කීවට පසු කියන්න කියලා තියෙනවා නම් අන්න ඒ වෙලාවට විතරක් අපි ඒ ආදී වශයෙන් පිළිපදින් පුතේ. හොඳයි එහෙනම් දැන් අපි සූදානම් වෙමු. එහෙනම් හැමෝම හොඳ සාදුකාරයක් දෙන්නකෝ. සාදු. තව සැරයක් සාදු කියන්න පුතේ. සාදු. හොඳයි තව සැරයක් හොඳට සාදු කියන්න. සාදු. හොඳයි පුතේ හොඳයි. එහෙනම් දැන් අපි සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාව ඉල්ලලා අපි සරණාගමනේ යෙදෙමු පුතේ. අපි එකට වන්දනාවේ යෙදෙමු. පුරත්තිමේන දතරට්ටෝ දකිනේන විරුල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්දිසං චත්තාරෝතේ මහරජා ලෝකබාලාය සස්සිනෝ තේපි මං අනුරක්කන්තු ආයුරෝගේන සුකේන චාති පුරත්තිමේන දතරට්ටෝ දකිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවීරෝ උත්තරන්දිසං චත්තාරෝතේ මහරජා ලෝකබාලාය සස්සිනෝ තේපි ත්වං අනුරක්කන්තු ආයුරෝගේන සුකේන චාති නමෝ බුද්දාය නමෝ බුද්දාය නමෝ බුද්දාය යේ බ්‍රාහ්මනා වේද ගෝසප්පතම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමතෝ බුද්ධානං නමතෝ බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා නමෝ දස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ දස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ දස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි
සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු කියන පුතේ මා කීවාට පසු මේ වාක්‍ය කියන්න මේ තිසරණ සහිත පංචශීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵලයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා මේ තිසරණ සහිත පංචශීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵලයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා මේ තිසරණ සහිත පංචශීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵලයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා සාදු කියන පුතේ හොඳයි දැන් අපි මේ පින්කම තුල අපි අතින් දැන නොදැන යම් වරදක් වුණා නම් අපි තෙරුවෙනෙන් කමා කරගමු එකට කියමු පුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන පුතේ හොඳයි දැන් මං අපි මේ ෂණය දක්වා සසර පුරා කවදා හෝ තෙරුවනට කයසිත වචන යන තුන්දොරින් ඒ වගේම මේ විශ්වයේ පවතින ශක්තියින්ට ආදී වූ විදිහට යම් අපි කයසිත වචන යන තුන්දොරින් දැන නොදැන යම් කිසි අවතක් සිදු කරලා තියෙනවා නම් අපි ඒකට සමාව ඉල්ලමු පුතේ මා කීවට පසු කියන්න මගේ කයසිත වචන යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනටත් මේ විශ්වයටත් මේ විශ්වයේ පවතින ශක්තියින්ටත් මේ විශ්වයේ ජීවත් වන සත්වයින්ටත් මගේ ඥාතීන්ටත් මගේ ඥාතීන් නොවන අයටත් මේ ආත්ම භාවයේදී හෝ පෙර ආත්ම භාවයකදී දැන දැන යම් වරදක්
යම් වරදක් සිදු කර ඇතනම් හෝ සිදු කර ඇතනම් හෝ නොදැන නොදැන යම් වරදක් යම් වරදක් මගෙන් සිදු වී ඇතනම් මගෙන් සිදු වී ඇතනම් ඒ සියලු වරදට ඒ සියලු වරදට මට මට රත්නත්‍රයේනොත් රත්නත්‍රේනොත් ඒ සියල්ලන්ගෙනොත් ඒ සියල්ලන්ගෙනොත් ඒ සියල්ලෙනොත් ඒ සියල්ලෙනොත් පළමුවත් පළමුවත් දෙවන තෙවනුවත් දෙවුණු තෙවනුවත් සමාව ලැබේවා සමාව ලැබේවා සාදු කියන්න සාදු සිත මෛත්‍රී සාගත කරගන්න මේ වාක්‍ය කියන්න මා කීවට පසු මේ සංසාරයේහි මේ සංසාරේ සැරිසරද්දී සැරිසරද්දී යම් කිසිවෙකුගෙන් යම් කිසිවෙකු මට සිදු වූ මට සිදු වූ අකටයුත්තකට අකටයුත්තකට ඒ අය කෙරෙහි ඒ අය කෙරෙහි මගේ සිතෙහි මගේ සිතෙහි යම් තරහවක් යම් තරහවක් යම් ක්‍රෝධයක් යම් ක්‍රෝධයක් යම් වෛරයක් යම් වෛරයක් තැන්පත්ව ඇතනම් තැන්පත්ව ඇතනම් ඒ සියලුම ඒ සියලුම නරක සිතුවිලි නරක සිතුවිලි මම මේ මොහොතේම මේ මොහොතේ අතහරිමි අතහරිමි ඒ සියලු දෙනා කෙරෙහිම ඒ සියලු දෙනා කෙරෙහිම මම මෛත්‍රිය පතුරවමි ඒ සියල්ලන්ටම යහපතක්ම වේවා යහපතක්ම වේවා සාදු කියන්න සාදු හොඳයි දැන් අපි අතින් දැන නොදැන යම් වරදක් වුණා නම් ඒකට සමාව ඉල්ලලා තවත් අපේ බර සෑහළු කරගනිමින් අපේ සිතත් මෛත්‍රී සහගත කරගෙන අපි මේ සූදානම් වෙන්නේ පුතේ එදිනෙදා ජීවිතේ අපි මුහුණ දෙන ගැටලු වලට ආශිර්වාද ලබා ගන්න. ඉතින් ගැටලුවක් කියලා කියනකොට අපි යම්කිසි කර්ම ගනුදෙනුවක් තමයි පුතේ මේ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් අතර හෝ පරිසරයත් එක්ක හෝ අපි මේ මුහුණ දෙන්නේ. මේ పూర్ව අකුසල විපාකයන් බොහෝ දුරට වෙන වෙන හේතු තියෙන්න පුළුවන්. හැබැයි ඒව බලවත් යෙදෙනවා නම් අපිට යම්කිසි ආකාරයක ධර්මානුකූල පෙළගැස්මකින් අපිට මේ ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒක තමයි ධර්මානුකූල ක්‍රමය බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා වූ අපිට අනුගමනය කරන්න කියලා දුන්නා වූ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ධර්මය සියලුම කාලයටම ගැලපෙනවා. ඉතින් ඒ නිසා දැනට අවුරුදු 2500කට නෙමෙයි දැනට අවුරුදු ඊට පස්සේ ගත වූ කාලයට හෝ අදට හෝ මේ ධර්මයේ ප්‍රතිඵල කල්නෝවා විපාක දෙන්න නම් පුතේ අපේ හිතේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මේ ධර්මය අනුගමනය කරමින් අපිට ප්‍රතිඵල ලබා ගත හැකි. ඒ වගේම අපි උත්සාහ කරන්න ඕනේ ඒ ධර්මය අනුව යන්න. ඉතින් හොඳයි පුතාලට මේ එකම සිහිපත් කරන්න ඕනේ. දැන් මේ වසංගත කාලය ඉවර වේගෙන යන්නේ තවත් වසංගතයක් එයි කියලා කියන අතරතුර යම්කිසි අපිට කාලයක් ලැබුණා දැන් ධර්මානුකූලවත් පරිසරයේ හැසිරෙන්න. නොයෙකුත් දෙනා එක්තරා විදිහක තම තමන් මෙච්චර වෙලා හිර වෙලා හිටියා කියලා එලිපහලියට බහින්න දැන් බොහෝ දෙනෙක් බහැලා. ඉතින් එහෙම පරිසරයක් තිබිද්දී අපි විමර්ශායකිනුත් දැන් අපි සෙනග ගුරුමෑණියෝ මුණ ගැහෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් එතකොට යම්කිසි කෙනෙකුට ගුරුමෑණියෝ හම්බෙලා විශේෂ ආශිර්වාද හරි සාකච්ඡා කරන්න ගැටලු ගැන සාකච්ඡා කරන්න හරි ආශිර්වාද ලබා ගන්න පුළුවන් පුතේ. සෑම ඉරු දිනකම ගුරුමෑණියෝ බොරැල්ල ගෝතම විහාරේ ඒ විමර්ශා බෞද්ධ මධ්‍යස්ථානයේ ගුරුමෑණියෝ ඉන්න උදේ 9 ඉඳලා. ඉතින් කෙනෙකුට පුළුවන් පන්සලකට එනවා වගේම ඉන්න සූදානම් වෙන්න පුතේ. කිලි කියන ඒවා විමර්ශා වැඩසටහන් වලට අදාළ නැති නිසා ඒවැ ගැටලුවක් නැහැ. අනිත් එක තමයි තම තමන්ට කැමති නම් පැන් බෝතලයක් අරන් එන්නත් පුළුවන්. අනික සහභාගී වෙන දවසට නිර්මාංශව සහභාගී වෙන්නත් සිහිපත් කරනවා පුතේ. ඉතින් ඒ නිසා මේ රූපේ ඉන්න ගුරුමෑණියන්ව පුතාලට මුණ ගැහෙන්න පුළුවන්. ඊට දවස් වලට ඒ ගෝතමී පාරේ බොරැල්ල ගෝතමී පාරේ ඒ තියෙන මධ්‍යස්ථානයේට ආපු වෙලාවට. ඉතින් ඒ කාරණේ සිහිපත් කරමින් අපි ආශිර්වාද ලබා ගන්න සූදානම් වෙමු. පුතාලා වුණ කෙනෙකුට තේරෙයි ගුරුමෑණියන් හැමෝටම තනි තනි අවස්ථාවක් දෙනවා තමන්ගේ ගැටලු සාකච්ඡා කරන්න. ගුරුමෑණියන්ට ගැටලු ගැන කියන්න. ඉතින් අන්නේ එහෙම වගේ දැන් මේ අවස්ථාවේදී
පුතාලා හිතන්න මනුමය විදිහට මම දැන් ගුරුමෑණියෝ ඉදිරියේ ඉන්නේ මගේ ජීවිත ගැටලු මගේ තියෙන පීඩාවල් කියන්න. ඉතින් ඒ නිසා දැන් අපි මුලින්ම ඒ පීඩාවල් කියන්න අපි කාලය වෙන් කරගමු පුතේ. හොඳයි සීලම දෙනාම අත්ලවල් දෙක එකට තියලා පිරිමදින්න පුතේ. පිරිමදිනකොට ක්‍රමයෙන් පුතාලට තේරෙයි මුලින්ම ටිකක් ඇලෙන සුළු භාගයක් වගේ එන්න ඇවිල්ලා ඊට පස්සුව ක්‍රමයෙන් ඒක තුනී වේගන යන හැටි. අත්ල සිනුදු වේගන වගේ යනකොට මොකද කරන්නේ අල්ල දෙක උඩ අතට හිටනසේ අත් දෙක අපි උකුල උඩින් තියාගන්නවා. ඊට පස්සේ අපේ අවධානය බිඳෙනවට අපි S1 පියාගන්නවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ අපි දැන් ආශිර්වාද ලබන්න ජීවිත ගැටලු තමයි මේ කොටසදී පුතාලා ගුරුමෑණියන්ට කියන්නේ. ඒතකොට කියන්නේ කොහොමද? තව කෙනෙක්ට ඇහෙන්න නෙමෙයි. හිතෙන් කියන්නේ ගුරුමෑණියන්ට. ඒ වගේම තමයි ගුරුමෑණියන්ට කොයි වෙලාවකවත් පුතේ දෙන්න එපා මෙන්න මේක කරන්න ඉතුරු ටික මං කරගන්නම් කියලා. මට ඒ අත්දැකීම් ගොඩක් තියෙනවා පුතේ. හුඟ දෙනෙක් එහෙම කිව්වට ඒගොල්ලෝ එයින් එහාට ගිහිල්ලා නැහැ. හේතුව තමයි ඒගොල්ලෝ මට කිව්වට මේක ඕනේ කියලා. ඇත්තට මේකට හේතු වෙන්න තව කාරණා ගොඩාක් තියෙනවා. ඒ ටික සම්පූර්ණ වෙන්න අවශ්‍ය නැත්නම් අරක කෙරෙන්නේ නැහැ. එහෙනම් ගුරුමෑණියන්ට තමාගේ නිදහස තියෙන්න ඕනේ මේ ගැටලු කාටවත් හානියක් නොවෙන්න, පීඩාවක් නොවෙන්න ඒ ගැටලු විසඳන්න අවස්ථාවක්. ඉතින් ඒ වගේම පුතාලා තව කරන වරදක් තමයි මට මේ වැඩේ කරුණොත් ඇති ඉතුරු ටික මං කරගන්නම් කියලා. අන්න ඒ වගේ කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම නෙමෙයි මම පුතාලට කියන්නේ තම තමන්ගේ තියෙන ගැටලු ගුරුමෑණියන්ට කෙටියෙන් කියාගෙන යන්න. ඇත්තටම අවශ්‍ය වෙන්නේ පුතාලා ගුරුමෑණියන්ට යමක් කරන්න පුළුවන් කියන හැකියාව හිතේ තියෙනවා නම් පුතාලාගේ ගුරුමෑණියන්ගෙන් හා කියෝ ගන්න විතරයි ඕනේ. ඉබේට තම තමන්ගේ කටයුතු කරනවා පුතේ. ඉතින් ඒ නිසා ගුරුමෑණියන්ව ජීවිතේට හම්බෙලා නැති අය පවා තමන්ගේ ජීවිතවලට ආශිර්වාද එක් කරගෙන තියෙන විත්‍යත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳයි දැන් අපි අත්ලවල් දෙක පිරිමැදලා උකුල උඩින් තියාගෙන S එක පියාගෙන දැන් ආශිර්වාදයට අපි සූදානම් වෙමු පුතේ. දැන් අපි දීර්ඝ හුස්මක් ගමු. දීර්ඝ හුස්මක් අරන් දැන් හෙලන්න සුසුමක් හෙලනවා වගේ. නැවතත් දීර්ඝ හුස්මක් අරගමු. සුසුමක් හෙලනවා වගේ හෙලන්න පුතේ. නැවතත් දීර්ඝ හුස්මක් අරගනිමු. අරගෙන සුසුමක් හෙලනවා වගේ හුස්ම පිට කරමු පුතේ. හොඳයි. දැන් S එක පියාගෙන බොහොම හිතේ පැහැදීමෙන් ගුරුමෑණියෝ ඉස්සරහයි මං ඉඳගෙන ඉන්නේ කියලා සංඥාව ඇති කරගෙන හිතෙන් ගුරුමෑණියන්ට තියෙන ගැටලු එකින් එක කියාගෙන යන්න පුතේ. තමන්ම තීරණය කරන්න දිගට කියාගෙන යන්න කියලා. එතකොට මං ආශිර්වාද කරන්නම් පුතේ. හොඳයි. දැන් පටන් ගන්න. සාදුකාරයක් දෙන්න පුතේ. සාදු. හොඳයි. දැන් අපි පුතාලා හිතේ තියාගන්න ඕනේ ගුරුමෑණියන්ට පුතේ ඇත්තටම කියනවා නම් පුතාලා ගැටලු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියටම පුතාලා හරියටම ඒකාත්මික වුණොත් ගුරුමෑණියන්ට
එහෙම නැත්තම් කියන පරක්කෝ විතරයි පුතේ පුතාලගේ වැඩ කෙරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අන්න ඒක අත්හදා බලන්න පුතේ. මේ ධර්මයේ තුල හරි ශනිකව කල් නොවේවා විපාක දෙනවා. හරි ඉක්මනට කෙරීගෙන යනවා. ඒක අත්විඳින්න ඕනේ. ඉතින් ඒ නිසා අපරාධේ එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් තිබිද්දී අපි ඒකෙන් ප්‍රයෝජන නොගන්නවා නම්. ඉතින් හොඳයි. ඊළඟට අපි පෙන් ආශිර්වාද කරගමු. පෙන් ආශිර්වාදයේදී අපි කරන්නේ පෙන් එකට ආශිර්වාදය කරන පුතේ ඒ තමන් මේ ආශිර්වාදය තුල විවිධාකාරයේ ක්‍රියා සිද්ධ වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ තමන්ටමයි. තමන් මේ තියෙන පීඩාවලින් තමන්ටම තේරෙනවා ක්‍රමයෙන් ඒව විසඳි යන හැටි. මෙච්චර ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා පුතේ. මෙච්චර කල් යම්කිසි අය අතර ගැටලු ඇති වුණා නම් ගැටලු ඇති නොවෙන්න හේතු වෙනවා ඒක. එහෙම නැත්නම් රැකියාස් කරන ස්ථානවල යම්කිසි පීඩාවල් ඇති වුණා නම් ඒව නොවෙන්න පරිසරයේ සැකසෙනවා පුතේ. ඒ ආදී වූ නොයෙකුත් ආකාරයට මේ ආශිර්වාද පෙන් පුතාලට සහනය සලසනවා. ඉතින් හොඳයි අද දවසේ පෙන් ආශිර්වාදයට පෙන් බෝතලේ අතර ගන්න පුතේ. හොඳයි දැන් පෙන් බෝතලේ මූඩිය අරින්න. දැන් පෙන් බෝතලේ මූඩිය ඇරලා දැන් හිතා ගන්න මට මගේ තියෙන ගැටලුව ගුරුමෑණියන්ට බාර දුන්නා. දැන් මතක තියාගන්න මේ කාලය තුල ආයි ගැටලු ගැන හිතන්නේ නැහැ. පුතලාට කරන්න තියෙන්නේ ගුරුමෑණියෝ ආශිර්වාද කරනකම් පෙන් බෝතලේ දකුණු අතින් අල්ලගෙන ගුරුමෑණියෝ නැවත කතා කරන තුරු පුතේ කර්ණීයමෙත සූත්‍රයේ සිතෙන් සජ්ජායනා කරන්න. ගුරුමෑණියෝ පෞද්ගලිකව හම්බෙලා ඒ ආශිර්වාද කරද්දී පුතාලට මෙන්න මේ කියන කර්ණීයමෙත සූත්‍රයට අදාළ ගාථාවද කියන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ගාථාවක්ද කියන්නේ කියන එක ඒ අවස්ථාවේ පුතාලට කියලා දෙන්න පුළුවන්. මේ වගේ වැඩසටහනක් තුල ඒක කරන්න අමාරුයි පුතේ. මොකද එක එක්කෙනාගේ ශක්ති මට්ටම් වලට ඔය එක ගාථාව ගාථාවේ රිදම් එක රෙසොනේට් වෙන්නේ විවිධ ආකාරයට. ඉතින් ඒ නිසා ඒකට හේතු වෙන්නේ චක්‍රවල වෙනස වෙන්න පුළුවන්. අද දවසේ කර්ම තත්ත්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යම් හෝ මොකක් හරි හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තියෙන පරිසරයේ තියෙන සක්‍රීය ශක්තිය Tamanට ප්‍රයෝජනෙට අරගන්නයි පුතේ මේ සූදානම් වෙන්නේ. හොඳයි අපි දැන් පෙන් ආශිර්වාදය කරන්න පුතේ. හැමෝමටම කියන්නේ කර්ණීයමෙත සූත්‍රය නෙමෙයි පෞද්ගලිකව තමන්ට ආශිර්වාද කරගන්න බලාපොරොත්තුෙන් ආයතනයට පැමිණිච්ච අයට සමහරක් විට ඒ ගාතාම කියන්න මම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විවිධ වූ වෙනත් ගාථා ඛණ්ඩයන් කියන්න දෙන්නත් පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරන්න වෙන අය ඒ ගාථාව ඒ විදිහටම පාවිච්චි කරන්න නැත්නම් පොදුවේ කර්ණීයමෙත සූත්‍රයේ සජ්ජායනා කරන්න මම නැවත පෙන් ආශිර්වාද කරලා ඉවර කරන්න තුරු. හොඳයි දැන් පටන් ගන්න පුතේ. පෙන් බෝතලේ මූඩිය ඇරලා අතේ තියාගෙන ඉන්න. ගුරුමෑණියෝ ආශිර්වාද කරනකම් පුතාලට කරන්න තියෙන්නේ හිතෙන් කර්ණීයමෙත සූත්‍රයේ සජ්ජායනා කරමින් ඉන්න. හොඳයි දැන් පටන් ගමු. සාදු කියන්න පුතේ. සාදු. හොඳයි දැන් පෙන් බෝතලේ මූඩිය වහන්න. මේ පෙන් බෝතලේ පෙන් මේක මට මුලින් කියන්න තිබිච්ච දෙයක්ත් ඒක අවශ්‍ය නැහැ කොයි වෙලේ කිව්වත්. මේ පෙන් බෝතලේ තියෙන පෙන් වල ආශිර්වාද ශක්තිය නැතුව යන ක්‍රම දෙකයි තියෙන්නේ. එක ක්‍රමයක් තමයි සම්පූර්ණයෙන්ම බෝතලේ හිස්සුනොත්. එහෙම නැත්නම් යම්කිසි අවස්ථාවක හිතුනොත් මේක බීලා වැඩක් වෙයිද දන්නේ නැහැ කියලා.
නෑම තමයි. වෙන්නේ නෑ මොකුත් වෙන්නේ නෑ පුතේ. ඉතින් අපරාධේ මෙච්චර මහන්සියලා පෙන් එකක් ආශිර්වාද කරගෙන පෙන් බෝතලේ ශක්තිය නැති යන මට්ටමට තමන් හිතනවා නම් ඒක අපරාධයක් ඇත්තටම. ඉතින් ඒ නිසා තේරුම් ගන්න පුතේ යම් කිසි කෙනෙක්ගේ කෙනෙක් කෙරෙහි විශ්වාසය තියන්න කරන්න කියන්නේ ඒ කෙනා කෙරෙහි හැකියාවේ විශ්වාසය. ඉතින් ඒ නිසා අන්න ඒක තියලා තම තමන්ගේ වැඩ කරගන්න තරම් අපි ඥානවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි සමාජ ස්වභාවය. ඉතින් ඒ නිසා හොඳයි අද දවසේත් පෙන් ආශිර්වාදය අපි සිදු කරගත්ත මේ පෙන් පාවිච්චි කරන විදිය තමයි පුතේ අපි තේ බොනකොට නෙමෙයි අපි වතුර බොනකොට එහෙම නැත්නම් බෙහෙතක් බොනකොට එහෙම නැත්නම් තිබහට වතුර බොනකොට වගේ ওই පෙන් බෝතලෙන්ම පාවිච්චි කරන්න. අපි හිතමු බෝතලෙන් 3 කාලක් විතර අඩු වුණා නම් නැවතත් මුල් මට්ටමට කලින් ඒ වතුර එක ගත්ත තැනින්ම වතුර පුරවගෙන ඒ ආකාරයට බෝතලේ හැම වෙලේම පිරිච්ච මට්ටමින් පවත්වාගෙන යන්න. තිබහ අවශ්‍යතාවයක් ආපු හැටි ඒ බෝතලෙන් අරන් වතුර පාවිච්චි කරා නැවත වතුර පුරවලා අරන් තියන්න. එහෙම තමයි කළ යුත්තේ. එතකොට අපිට පුළුවන් පවත්වාගෙන යන්න නොකඩවාම ආශිර්වාද මට්ටම. හොඳයි අද දවසේ වැඩසටහන ආශිර්වාද වැඩසටහන මේන් නිමා වෙනවා පුතේ. දැන් අපිට තියෙන්නේ කෘතවේදීත්වයට පුණ්‍ය අනුමෝදනා කරන්න. මේ ආකාරයට විමර්ශා බෝසත්හඬ කියන YouTube නාලිකාව හරහා ආශිර්වාද ලබා දීමේදී පුතාලට සිහිපත් කරන්න ඕනේ. ගුරු පියාණෝ කියන්නේ විමර්ශා කියන සමාජ සත්කාරයේ නිර්මාතෘ. ඉතින් ගුරු පියාණෝ වගේ කෙනෙක් ගුරු මෑණියන්ට ජීවිතේට නොහිටින්න මේ වගේ බෝසත්හඬ නගන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. ඉතින් ඒ තරම් පින්වන්ත චරිතයක් ආදර්ශමත් ජීවිතයක් ගත කරපු බොහෝම ගත කර කාලය තුල ඊටමත් විශාල සේවාවක් කරලා මිනිස් ධර්මයේ ශක්තිය තමාගේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ලෝකයට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරපු චරිතයක්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගේම යුතුයකම අපවවතින ගුරු පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ගුරු මෑණියෝ වගේ කෙනෙක් බිහි වෙන්නේ නැහැ පුතේ. ගුරු පියාණෝ වගේ කෙනෙක් මුණ නොගැහෙන්නේ. ඒ හේතුව හරියට ගුරු පියාණෝ මගේ දෙවෙනි උපත වගේ පුතේ වෙදකම සම්බන්ධවත් ධර්මාවබෝධය සම්බන්ධවත් ඒ අපේ තිබුණ මානසික මට්ටම තුල ගැළපෙන ගැළපීම තමයි විමර්ශා වගේ දරුවෙක් අපේ අතින් බිහිවීමට හේතුව. ඉතින් ලෝකෙට මේ විමර්ශා කියන දරුවා ඉපදිච්ච දාපටන් දුක නිවීමමයි සහනයමයි ලබා දුන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ගුරු පියාණන්ට පුණ්‍ය අනුමෝදනය කරන්න ඕනේ. මේ ෂණේ දක්වා සසර පුරා 15 පංච උපාදානස්කන්ධයෙන් රැස් කරා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සාදුනාද දෙමින් විමර්ශා සමාජ සත්කාරයේ නිර්මාතෘ ඒ බෝධිසත්ව ගුණෝපේත වෛද්‍ය රංජිත වර්ණ සූරිය ගුරු පියාණන් සිහිපත් කරමින් එතුමන්ට මේ පින් අනුමෝදන් කරමින් එතුමන්ගේ පුණ්‍ය ශක්තියින් බල ශක්තියින් වඩාත් වර්ධනය වීමටත් අවසනයේ ප්‍රාර්ථනීය බුදු බව ලබන්න මේ පිණුත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදු. ඒ වගේම තමයි ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් සිහිපත් කරන්න ඕනේ. මේ ෂණේ දක්වා සසර පුරා 15 පංච උපාදානස්කන්ධයෙන් රැස් කරා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයන් සාදුනාද දෙමින් ඔබගේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමින් එයත්න් සියලු දෙනාගේම පුණ්‍ය ශක්තියින් බල ශක්තියින් වඩාත් වර්ධනය වීමට මේ පිණුත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදු. ඒ වගේම තමයි පුතේ අපේ මගේ යුතුයකමක් පවතින ගුරු පියාණෝ පරලෝසෙපත් උනත් ඒ ගුරු පියාණන් නමින් පරලෝසෙපත් වෙච්ච ඒ දෙමව්පියෝ දෙදෙනාටත් මගේ දෙමව්පියෝ දෙදෙනාට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. ඒ දෙමව්පියෝ නොවෙන්න අපේ ජීවිතවල මේ වගේ තත්ත්වයක් ගොඩනගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ෂණේ දක්වා සසර පුරා 15 පංච උපාදානස්කන්ධයෙන් රැස් කරා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයන් සාදුනාද දෙමින් ඒ රංජිත් වර්ණ සූරියේ නමින් පරලෝසෙපත් වෙච්ච මේ මව්පිය දෙදෙනාටත් කල්යාණී හෙළගමගේ නමින් පරලෝසෙපත් වෙච්ච මේ මව්පිය දෙදෙනාටත් අනුමෝදන් කරමින් එයත්න්ගේ පරලෝ ජීවිතයේ සුවපත් වීමට මේ පිණුත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදු. හොඳයි. ඒ වගේම පුතාලට මම සිහිපත් කරනවා ක්‍රමානුකූල ත්‍රිපිටකගත අධ්‍යාපනයක් නොමැති වුණත්
මේ ධර්ම මාර්ගයේ යමින් ලෝක සත්‍යාව සූපත් කරන්නට ඒ අයගේ ජීවිතවල දුක අවබෝධ කරවමින් දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගයට ඒ අයව යොමු කරවන්න අවබෝධය ලබා ගන්න ඒ වගේම ශක්තිය පාවිච්චි කරන්න මේ විශ්වයේ වැඩවසන අය ගොඩාක් දෙනෙක් ගුරුමෑණියන්ට සහාය වෙනවා. ඉතින් මේ ෂණේ දක්වා සසර පුරා 15 පංච උපාදානස්කන්ධයෙන් රැස් කරා වූ සාදුනාද දෙමින් ඒ ඍෂි මණ්ඩල මුනි මණ්ඩල ඒ වගේම දෙවිලෝක අධිපති සක්‍ර දෙවියන් ඒ වගේම සුදම් සභාව ඒ වගේම උත්තරීතර බෝසත් මණ්ඩලය ඒ වගේම මේ පොළොව තලයේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිර පවත්නා සියලුම තලවාසී බ්‍රහ්ම රාජවරුන් දිව්‍ය රාජවරුන් නිර්මත් යක්ෂ සේනාවන් සිහිපත් කරමින් එයත්න් සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමින් එයත්න් සියලු දෙනාගේම පුණ්‍ය ශක්තියින් බල ශක්තියින් වඩ වඩාත් වර්ධනය වීමට මේ පිණුත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදු. හොඳයි ඒ වගේම පුතේ සිහිපත් කරන්න ඕනේ මේ ආශිර්වාද වැඩසටහන පවත්වන්න මුලින්ම අපි ආරක්ෂාව ඉල්ලා සිටියා දතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙව් රජවරුන්ගේ ඒ වගේම පුත්‍ර සේනාවන්ගේත් ඒ වගේම ඉන්දෝ සෝමෝ වර්ණා දේවෝ සෙන්පති දෙවිවරුන්ගෙනුත් ඉතින් මේ ෂණේ දක්වා සසර පුරා 15 පංච උපාදානස්කන්ධයෙන් රැස් කරා වූ මේ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයන් දතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දෙව් රජවරුන් ඒ වගේම පුත්‍ර සේනාවන් ඒ වගේම ඉන්දෝ සෝමෝ වරුණා දේවෝ සෙන්පති දෙවිවරුන් ඇතුළු චාතුර් මහරජක වාසී සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමින් එතන් සියලු දෙනාගේම පුණ්‍ය ශක්තියින් බල ශක්තියින් වඩ වඩාත් වර්ධනය වීමට මේ පිණුත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදු. හොඳයි අපි සියලු දෙනා එකතුව දෙවිවරුන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිලං රක්ඛන්ති ලෝක සාසනං තිලං රක්ඛන්තු දේශනං තිලං රක්ඛන්තු මම් පරන්ති දේවෝ අසතු කාලේන සච්ච සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු. සාදු කියන්නේ සාදු. හොඳයි අද දවසේත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්න ඕනේ පුතේ මේ විමර්ශා බෝසත්ණ්ඩ මේ YouTube නාලිකාවේ තාක්ෂණ සහාය ලබා දෙනවා ගුරුමෑණියන්ට. මේ ප්‍රශාන්ත කුමාර නායක පුතා නිරන්තරයෙන්ම සත්පුරුෂ ආශ්‍රයයන් ජීවිතයේ යහපත දකින්න අනන්ත වූ තෙරුවනේ ආශිර්වාදයන් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා කියලා සාදුකාරයක් දෙන්නේ පුතා. හොඳයි අද දවසේ වැඩසටහන නිමා කරන්න අපි දුකින් පෙළෙන සොවින් තැවෙන සියලු දෙනා සිහිපත් කරමින් මේ කවිය කියලා නිමා කරමු. ඒ වගේම පුතාලට මම සිහිපත් කරනවා ඉරිදා දිනවල විමර්ශ ආයතනයේදී ගුරුමෑණියෝ හම්බ වෙන්න මේ ආයෙත් අවසරයක් වහන්න ඉස්සෙල්ලා පුතාලට අවස්ථාව ලබා දීලා තියෙන්නේ කියලා. හොඳයි දැන් අපි මේ කවිය කියලා වැඩසටහන නිමා කරමු. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා
බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි පුතේ.